අද දේශනාව අපි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ කරණීය මත්ත කියන සූත්‍ර දේශනාව තුළින්. ත්‍රිපිටකයේ ඉතා විශේෂ සූත්‍ර දේශනාවක් වෙන කරණීය මත්ත සූත්‍රය පිටකයේ කුද්දක නිකායේ දෙපොළක සඳහන් වෙලා තියෙනවා. ඒ විශේෂත්වය නිසාමයි. මේ සූත්‍ර දේශනාව මුල් කරගෙන අපි එක ධර්ම දේශනාවක් මීට කලින් සිද්ධ කරලා තියෙනවා. මේ පින්නතුන්ගේ දායකත්වයෙන් සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ එහි දෙවෙනි ධර්ම දේශනාව. පළවෙනි ධර්ම දේශනාවේදී අපි සංවේග වත්තු පිළිබඳව සාකච්ඡා කරන්න යෙදුන සංවේග වත්තු 8ක් තියෙනවා. එයින් අපි 4ක් සාකච්ඡා කරන්න යෙදුණා. පින්නතුනි, 5 වෙනි සංවේග වත්තුවේ ඉඳලා අපි සූත්‍රයේ ඉදිරියට සාකච්ඡා කරමු. 5 වෙනි සංවේග වත්තුව තමයි සතර අපා බය. සංවේග උපදවන්න ඕනේ. අපාය බය. සතර අපාය කියලා කියහම නරක, තිරිසන්, ප්‍රේත, අසුර. මේ අපායවල් 4 ඉතාමත්ම දුක්ඛදායකයි. අසුර නිකායේ නම් යම් පමණ සැපයක් තියෙනවා කියන කාරණා සමහර වෙලාවට ධර්මයෙන් මුණ ගැහෙනවා. නමුත් අනික් කාරණා 3 නම් ඉතාම දුක්ඛදායකයි. මේ සතර අපා බය කියලා සඳහන් කරාම නිරය ලෝකයක් කොච්චර දුක් සහිතද? ධර්ම දේශනා තුලින් නිරය ගැන ඕන තරම් කරුණු අපේ පින්නතුන් අහලා ඇති. ඒ නිසා දීර්ඝව කරුණු සඳහන් නොකර කෙටියෙන් කාරණාවක් දෙකක් සිහිපත් කළොත් දැන් හැම කෙනෙක්ම දන්නවා නිරයවල් අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා 136ක් පිළිබඳව. මහා නිරයවල් 8ක් තියෙනවා. ඒවට කියනවා 8 මහා නිරය කියලා. එක මහා නිරයක් වටේට පොඩි පොඩි නිරයවල් තියෙනවා 16ක්. 4 පැත්තේ එක පැත්තක 4 16ක් තියෙනවා. එතකොට මහා නිරයවල් 8 වටේටම එහෙම 16 තියෙනවා. එතකොට 16 වරක් 8 128ක් වෙනවා. මහා නිරයවල් 8යි 136යි. එහෙම තමයි නිරයවල් 136 හැදිලා තියෙන්නේ. අර පුංචි නිරයන්ට කියන ඔසුපත් නිරයන් කියලා. මහා නිරයන්ගේ ආයුෂත් ඉතාම දිගයි. ඔසුපත් නිරයන්ගේ ආයුෂන සමහරලාට මනුස්ස වර්ෂ වලින් අවුරුදු ලක්ෂයකට අඩු වෙව්වත් තියෙනවා. අවුරුදු 60000 අවුරුදු 80000 වාගේ කාල පරාසන වලින් නිමා වෙලා තියෙනවා. නමුත් මහා නිරයවල් වල ආයුෂ ඊට වඩා බොහෝම දිගයි. පින්නතුනි, මේ නිරයවල් මොනවා සඳහාද, කවුරු සඳහාද? විශේෂයෙන් මේ ලෝකේ පව් කරන අය සඳහා. ස්වභාව ධර්මයේ විසින් අපට දඬුවම් කරන්න හදාපු දඟ ගෙවල්. කාට දඬුවම් කරන්නද? ස්වභාව ධර්මයට අකීකරු අයට දඬුවම් කරන්න. යම් කෙනෙක් පන්සිල් උල්ලංඝනය කරනවා නම් ඔහු මේ ස්වභාවයට විරුද්ධ වෙච්ච කෙනෙක්. භාග්‍යතුන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ මේ ස්වභාව ධර්මය කියලා.
භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළේ අධ්‍යයනය කළේ මේ ස්වභාවය පිළිබඳව. එහෙම ස්වභාවය පිළිබඳව අවබෝධ කටයුතු යම්තාක් ප්‍රමාණයක් තිබුණ නං සසර ඒ සියලු ස්වභාවයන් භාග්‍යවතුන් වහන්සේ දැනගත්තා. මහා කරුණාවෙන් මහා දයාවකින් අපිට ඒක කියල දුන්නා. ඒක නොදන්නවන අපි ස්වභාවයට විරුද්ධ වැඩ කරනවනේ. අං එහෙම වැඩ කරනයට ස්වභාව ධර්මය දඩුවම් කරනවා. භාග්‍යවතුන් වහන්සේ එක දැනගෙන හදාරගෙන අපිට කියල දුන්න මෙන්න මෙහෙම කළොත් මෙහෙම වෙනවා. කියල දීල තියෙනවා. කරනවද නොකරනවද කියන එක අපේ වැඩක්. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුගත නොවී ඒ ස්වභාවයට එරෙහිව වැඩ කරනවන යමි ඔහුට නිරාධිකවරුම වෙනවා. සතර අපාය. ඊළඟට පින්නතුනි එහෙ ගියහම ආය මිදෙන්ඩ පුළුවන් වෙයිද කියන කාරණාවන බැරි තරම්ම කියල කීවොත් ඒත් හොඳයි. කවද හරි මිදෙනවා. නමුත් කොයි කාලෙක වෙයිද. අපි පිඳතුන් අහල තියෙනවා බාල පණ්ඩිත සූත්‍රයේ අපූරු උදාහරණයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මේක හොඳට දන්න උදාහරණය. මහා සාගරයට වැටිල තියෙනවා වියගහක්. ඒක තියෙන්නේ එක සිදුරයි. සාගරය කියල කියහම පිනතුන අපිට තේරුම් ගණ්ඩ බෑනි සාගරයේ කොච්චරද කියලා. ලෝක ඈත කෙරවල දක්වාම මේ එකම සාගරයේ පැතිරිලා තියෙනවා. එක තනි සාගරයක් තියෙන. එතට මේ සාගරයට තමයි අර විය ගහ වැටිල තියෙන. ඒක සිදුරු තියෙන්නේ එකයි. මේ මහා සාගරයේ අවුරුදු 100කට එක වතාවක් කැස් බෑවෙක් අහස බලන්ඩ උඩටෙනවා. පිනති සාගරයේ විශාලත්වයත් එක්ක මේ වියගහ හතර පැත්තෙන් හමන හුළඟට පාවිවී කොහෙ තියෙයිද. කවුද දන්නේ කැස් බෑවක් කොතනින් උඩෙයිද කියලා. පළවෙනි පාර වියගහ මගෑරුණ ඔහු නැවත උඩෙන්නේ තව අවුරුදු 100කි. එතකොට ඔහු කොතනින් මතුවෙයිද වියගහ කොහෙතිීද. දෙවෙනි අවස්ථාවත් මගෑරුණොත් ඔහු නැවතත් එන්නේ අවුරුදු 100කින්. පිනතිරි මේසා දැවන්ත සාගරයේ මේ කැස් බෑවත් වියගහත් සම්මුඛ වීම වෙන්න පුළුවන්ද. ටිකක් හිතල බලන්න. ඒක සාමාන්‍යයෙන් වෙන්නේ නැති වැඩ. ඒක වෙන්ඩ බැරි වැඩ. නමුත් පින්නතුනේ අහම්බුවක් වෙන්ඩ බැරිද. හදිසියේම කැස් බෑවා වියසිදුර ගාවින් මතුවෙන්ඩ බැරිවෙයිද. බැරිත් නෑ. ඉතා අහම්බු විදිහට එහෙම වෙන්නත් පුළුවන්. භික්‍ෂූන් වහන්සේලත් භාග්‍යවතුන් වහන්සේට සඳහන් කළා. ස්වාමීනී තාමත්ම කලාතුරකින් එක වෙන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තරං කලාතුරකින් වෙනවා කියන ඒ සිද්ධිය මම කියනවා මහණෙනි නැවත නැවත නිතර නිතර වෙනවා වගේ කියලා. නමුත් මහණෙනි මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් මැරිලා සතර අපායට ගියොත් නිරේ උප්පත්තිය ලැබුවොත් නැවත සුගතියක එනවා කියන එක කැස් බෑව වියසිදුරින් අහස බලනවට වඩා ඉතාම දුෂ්කර දුර්ලභ කාරණාවක් කියලා. නිරේට ගියොත් සුගතියට එන එක ඒ තරම්ම දුර්ලභ කරුණක්. ඇයි එන්ඩ බැරි. පින්නතුනි කුසලයක් කරන්ඩ හිත මෙහෙය වන්ඩ සැනසීමක් තියෙන්ඩ. පින ගැන හිතන්ට කාලයක් තියෙන්ඩ.
නිරේක ගිහිල්ල ඉපදුන හම එහෙම පින් පව් ගැන හිත හිතා ඉන්න කාලයක් නෑ. එක දිගටම 24 පැයම දුක් සාගරයක කිමිදිලා ඉන්නේ. ඔවුන්ට දුකම තමයි තියෙන්නේ. සැප කියන මාත්‍රයක්වත් කොහෙවත් නෑ. දැන් එහෙනම් ගොඩ යන්නේ කොහොමද? මං කලින් සංසාරි කරගත්ත පින් ඇති ඒ පින් වල ආශිර්වාදයවත් නැද්ද? මේ එකක්වත් හිතන්න කාලයක් නෑ. හිතන්න වෙන්නේ නෑ. දිව්‍ය ලෝකෙක ගියොත් දුක තේරෙන්නේ එක දිගටම සැපයි. යටත් පිරිසෙන් සඳහන් කළේ දහදියවත් දාන්නේ කියලා. එහෙම දුකක්වත් නෑ. එනම් නිරේක ගියොත් දුක ඉවරයක් නෑ. දෙව්ලොව ගියොත් සැප ඉවරයක් නෑ. සැපමනං ජීවිතයේ තියෙන්නේ දුක ගැන වැටහෙනවද? දුක අවබෝධ වෙනවද? නැති දුක් වෙන්න දෙයක් නෑනේ. සැපමයි තියෙන්නේ. එනම් නිරිසතුන්ට දුකමයි. ඒ නිසාත් නිවන අරමුණු වෙන්නේ නෑ. සුගතියක් අරමුණු වෙන්නේ නෑ. මිදෙන්න ඕන කියලා හැඟීමක් නෑ. දෙව්ලොවක ගියොත් උපරිම සැපයක් නිසා ඒත් මිදෙන්න ඕන කියලා හිතෙන්නේ නෑ. එහෙනම් මෙතනින් හොඳ තැන මොකද්ද? හොඳ තැන තමයි මේ සියල්ලටම වඩා මනුලොව. හේතුව මිනිස්සුන්ට දුකක් තියෙනවා, සැපක් තියෙනවා. දුකයි සැපයි දෙකම මිනිස්සුන්ට මිශ්‍රයි. එහෙනම් හොඳට දුකක් තේරෙනවා. සැප ගැනත් දන්නවා. අපි විඳින සැපයට වඩා උසස් සැප ලෝකේ තියෙන බවත් දන්නවා. පින්නතුනි කෙනෙක් බොහොම ආසාවෙන් කෑමක් කනවා. හරිම රසවත්. දැන් බඩ පිරිලා. දැන් කෑම අවශ්‍ය නෑ. නමුත් තවත් තියෙනවා. එහෙනම් තවත් කනවා. එතකොට මොකක් වෙයිද? කෑම අප්‍රසන්න වෙනවා. අප්පිරිය වෙනවා. මෙච්චර වෙලා රසයි කියලා කාපු මේ කෑම දැන් රස නෑ වගේ දැනෙනවා. එපා වෙනවා. ඒත් අනුභව කළොත් මොනවා වෙයිද? එහෙම වුණොත් වමන යනවා. දැන් බලන්නකෝ. ඉස්සෙල්ලා රසයි. ඊළඟට කුස පිරුණට පස්සේ රස නැති වුණා. නමුත් තවත් ගිල දාපු හින්දා දැන් වමන ගියා. එතකොට සැපයක් තියෙනවා, දුකක් තියෙනවා. මුලින්ම අනුභව කරනකොට පුදුම සැපයි. වමන යනකොට හරි අමාරුයි. දුකයි සැපයි දෙකම තියෙනවා. මිශ්‍රයි. අන්න ඒක හින්දා බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරන්න මනුලොව හරි පහසුයි. මනුලොව හරි සුදුසුයි ඒකට. ආන් ඒ නිසා සතර අපායේ දුක, දිව්‍ය ලෝකේ සැප. ඒ දෙකටම වඩා මනුලොව හොඳයි. සතර අපාය කොයිතරම් දුක්ඛදායකද? ආන් ඒ දුක මෙනෙහි කරලා අනේ මටනම් මේ නිරේට යන්න බෑ. මටනම් මේ ගින්දරේ පිච්චෙන්න බෑ. මටනම් මේ ලෝදිය බොන්න බෑ. පින්නතුනි නිකන් ලාව ගලාගෙන යනවා. අපි ඔය අන්තර්ජාලයෙන් එහෙම දකිනවා. ගිනි කඳු පුරලා ලාව ගලනවා. ගිනි අරගෙන ගලනවා. ඊට වඩා හුඟ දරුණුයි නිරේ. ඒ නිරේ අපි කොච්චර කල් ඉන්න ඇද්ද? පිනක් කරගන්න වැටහෙන්නේ නැතුව අවුරුදු කෝටි කීයක් දුක් විඳලා වෙන්න ඇද්ද අද මනුස්ස ජීවිතය හම්බුනේ? මෙතනදි තීරණය කරන්න ඕනේ නැවත නිරයට යනවද නැවත සුගතියට යනවද? සසරින් මිදෙන්න වැඩ කරනවද? ඉතින් සසරින් මිදෙන්න වැඩ කරගෙන යන අතරේ තමයි
එහි ප්‍රතිඵලයක් හැටියට සුගතිය යන්නේ. අංගේ නිසා සතර අපා බය නිතර ඇති කරගෙන සංවේග උපදවන්න ඕනේ. ඔක දැන් තේරෙන්නේ. දැන් ටිකයි තේරෙන්නේ. හැබැයි මරණ මංචකයේ වැටිලා අසරණ වුණාට පස්සේ ඔය කාරණාව වැටහෙන්න පටන් ගන්නවා මීට වඩා හුඟ ඉහළින්. නමුත් වැටහුණාට වැඩක් නෑ. මුකුත්ම කරගන්න බෑ. ඒ නිසා පුළුවන් වෙලාවෙ කරගන්න එක හරි වටිනවා. එනම් 6 වෙනි කාරණාව සඳහන් කරනවා අතීත සසර විඳපු දුක් සංවේග උපදවන්න ඕනේ 6 වෙනි කරුණ. අතීතයේ සංසාරේ විඳපු දුක්. මොනවද මේ අතීතයේ සංසාරේ විඳපු දුක් කියලා කියන්නේ? වෙනතන මේ මනුස්ස ජීවිතය ලබන්න කලින් අපි කවුරු වෙලා ඉන්නේ ඇද්ද? නිරයේ ඉපදිලා කොච්චර දුක් විඳින්න ඇද්ද? තිරිසන් ලෝකේ ඉපදිලා කී පාරක් අපේ බෙල්ල කපන්න ඇද්ද? කී පාරක් අපි දුවද්දී වෙඩි තියන්න ඇද්ද? කී කාලයක් ඔය අනුන්ගේ ගොවි පොළවල් වලට එහෙම ගිහිල්ලා කාපු නිසා වසවිස කන්න ඇද්ද? කී කාලයක් උණු වතුරේ තැම්බිලා මැරෙන්න ඇද්ද? කී කාලයක් මහා මිටි පාරක් වගේ අනුන්ගේ අතට යට වෙලා මදුරුවෝ වගේ ආත්මවල ඉපදිලා මැරෙන්න ඇද්ද? කූඹි වගේ කුඩා සත්තු වෙලා ඉපදිලා මිනිස්සුන්ට කාපු වරදට ඒ මිනිස්සුන්ගේ ඇඟිල්ල බර ඇඟට වැටිලා ඇඟිල්ලෙන් අතුල්ලලා රෝල් කරලා මරලා දාපු අවස්ථා කොච්චර ඇද්ද? ඔබ මම එවන් ජීවිතවල ඕන තරම් හිටියා. අලියෝ ඇත්තු වෙලා මොන තරම් බර අදින්න ඇද්ද? අදින්න බැරි බර උස්සන්න බැරි කොට උස්සලා තියෙනවා. උස්සන්න බැරි දේවල් කොහොමද උස්සලා තියෙන්නේ? පින්නතුනි අර හෙන්ඩුව කියලා කියන යකඩ උල කනගාවින් ඇනලා පස්සට අදිනකොට මසුත් එක්ක බැරි බර ඉස්සෙනවා වේදනාව නිසා. බෙහෙතක් විදිනකොට අපිට දැනෙන වේදනාව. කටුවක් ඇනිලා කටුවක් ගන්න තව කටුවකින් උත්සාහ දරනකොට අපට දැනෙන වේදනාව. ඇඟිල්ලක් වගේ ලොකු අර යකඩ උල කනගාවින් ඇනලා පස්සට අදිනකොට කොහොම වේදනාවක් ඇද්ද? එතකොට අර බර ඉස්සෙන්නේ නැති වෙයිද? එතකොට උස්සනවා. කණ්ඩත් නෑ හරියට. ඔබ මම මේ සසර එහෙම කොච්චර දුක් විඳලා ඇද්ද? අතීත සංසාර බය මතක් කරන්න කිව්වේ ඒක. හරකෙක් වෙලා ඉපදිලා ගව මඩුවේ ගෙනහිල්ලා බැඳලා සහෝදර හරක් කපන දිහා බල බල බෙල්ල කනුවටම හිර කරගෙන කණ්ඩ බොණ්ඩ නැතුව තමන්ගෙම අය මැරෙන දිහා බලාගෙන කොච්චර සුසුම් හෙලලා ඇද්ද? කොච්චර කඳුළු හලලා ඇද්ද? ඒ අයට උදා වෙච්ච ඉරණමම හෙට දවසේ මට උදා වෙනවනේ. එහෙම හිත හිත මොන තරම් දුකක් විඳින්න ඇද්ද? සමහර හරකුගේ ඔළුවට ගහන කුළු ගෙඩි පාර දැකලා කොච්චර බය වෙන්න ඇද්ද? මගේ ඔළුවටත් එහෙම ගහයි කියලා. කකුල් හතරම බැඳලා පෙරලලා දිලිසෙන පිහියක් අරගෙන ඇවිල්ලා බෙල්ල කපනකොට ඒක දිහා බලාගෙන ඉන්න සතාට කොහොම වේදනාවක් දුකක් දැනෙන්න ඇද්ද? එතනින් ගලාගෙන ගියපු ලී සතර මහා සාගර ජලයට වඩා වෙයි. ඒ හරක් ආත්මවල ඉපදිලා ඌර වෙලා කුකුල්ලු වෙලා හාව වෙලා බැටළුව වෙලා එළුව වෙලා අපේ මස අනුන් පෝෂණය කරන්න දෙනකොට කොයිතරම් දුකක් විඳලා දෙන්න ඇද්ද? මාළු වෙලා ඉපදිලා කොච්චර දුක් විඳින්න ඇද්ද? මේ අතීත සංසාරේ අපිට උරුම වෙච්ච දේවල්
අපිට බුක්ති විඳින්ට ලැබිච්ච දේවල්. පිඩතුන වසංගත රෝග හැදිලා. අපේ ඇස් දෙක ඉස්සර අපිට අපේ අම්ම කොච්චර මැරිල ඇද සංසාරය. තාත්ත කොච්චර මැරිල ඇද්ද වසංගත රෝගෝලි. අපේ මූුණ දිහා බලාගෙන අත් දෙක උත්සගෙන ජීවිතය ඉල්ල අපේම දරුවෝ වසංගත රෝගවලින් කොච්චර සසර මැරිල ඇද්ද. අපි බලාගෙන ඉන්නකොට සිංහයෝ කොටියෝ දිවියෝ අපේ ළමයි කොච්චර උත්සගෙන ගිහිල්ල ඇද්ද. උකුස්සවාගේ සත්තු කොච්චර ළමයි උත්සගෙන ගිහින් ඇද්ද. අපි බලාගෙන ඉන්නකොට අම්ම තාත්තා කී පාරක් වතුර ගහගෙන ගිහිල්ල ඇද්ද. ඒ කෑගහපු හැටි යට ගිහිල්ල අත දික් කරලා පෙන්නපු හැටි අත උත්සපු හැටි මතක් වෙන්න ජීවිතේ පිච්චෙනවාගේ දැයිනවා. නමුත් මේ කියන දේවල් ඔක්කොම අපි අතීතය විඳල තියෙනවා. මේ දුක සමානම දුකක් අනාගතයේ විඳින්ඩත් තියෙනවා. අගේ නිසා හත්වෙනි කාරණාව අනාගත සසර බය. අතීත සසර බයක් අර විදිහට තිබිල තියෙනවා. අනාගත සසර බයත් ඒ විදිහටම ඉස්සරහට තියෙනවා. අනාගත සසර බයෙන් මිදෙන්ඩ ඕනෙනම් යම් අදාදම මේ ජීවිතයෙන් මිදෙන්ඩ උත්සාහ කරන්න ඕනේ. මේ ජීවිතෙන් කියහම මේ ජීවිතයෙන් උත්සාහ කරන්න ඕනේ සසරින් මිදෙන්ට. එතකොට අනාගත බය පිළිබඳව අපිට බයක් ඇති වෙන්නේ නෑ. අවසාන කාරණාව දේශනා කළා වත්මන් ආහාර පරියේෂණ දුක. එකැන මේ කාලේ ආහාර හොයාගණ්ඩ කොච්චර දුක් විඳින්න නැද. ආහාරනං සුලබයි. අපිට තියෙනවා නමුත් කෑම වේලක් නැතුව දුක්විඳිනය කොච්චර ඉන්නවාද. වතුර බෝතලයක් නැතුව දුක්විඳිනය කොච්චර ඉන්නවාද. නිමක් නැති දරන්ඩ බැරි බඩගින්නක් නිසා අනුම් කාලදාපු ඉඳුල්ටික ඇදල හොයලා අරගෙන සුනකයෝ යම්සේ කුණු බාල්දි පෙරල කනවද. එසේ අනුභව කරන මිනිස්සු මේ සමාජයේ කොච්චර ඉන්නවද. එනගේ ආහාර පරීක්ෂණය දුකනේද. ආහාර නැති නිසා තියෙන දුක. මෙතන ආහාර පර්යේෂණය දුක කියල සඳහන් කරාම ආහාර ටික හොයන්ඩ අපි කොච්චර දුක්විඳල තියෙනවාද. උදේදල රෑවෙනකං හේනි. උදේඉඳල රෑවෙනකං කුඹුරි අව්වේ පූටකේ පිච්චි පිච්චි. උල් මුල් කටු ඇනගෙන මොන තරන්නන් දුක්කිින්දිනවාද. ආහාරටික හොයන්. කෙනෙක් ඉගෙනගෙන රස්සාාවක් අරගෙන රැකියාවට යනවා. උදේ පාන්දරනැකිල්ලා පිටත් වෙනවා රැයින් රෑ වෙලා එනවා. පහුව දෞදිත් නැකිල්ලා පිටත් වෙනවා පහුවදත් රෑ වෙලා එනවා. මොකටද මේ වැඩ කරන්න. දරුව ඇසුරු කරන්න ලැබුණද. දරුව හුරතල් කරන්න ලැබුණද. දරුව එක සෙල්ලං කරන්න ලැබුණද. බිරිඳ එක්ක ස්වාමියත් එක සතුටින් කතා බහ කරලා ඉන්ඩ අවස්ථාව ලැබුණේ කොච්චර කාලයක්ද. නමුත් මේ තරන් දුක් බිඳවිඳ මේ කරන හැම එකේම ප්‍රතිඵලයමකක්ද. මොකරද මේ මහන්සි වෙන්නේ. අන්තිමට හොයාගෙන ගිහිල්ල බලහම කෑම සඳහා. කෑමට අවශ්‍ය දේවල් ගැනීම සඳහා. අංක එක. එනම් මේ ආහාර වේල හොයන්ට කොච්චර දුක් විඳිනවාද. සමහරිව දුකක් කියලා තේරෙන්නේ නෑ. ඒ අපිට ප්‍රඥාව මදිහිද. එනම් ආහාර පරීක්ෂණය දුක. ආං ඒ දේවල් නිතර හිතන්න කියලා දේශනා කළ. එනතුරි මේ කාලෙ මොනවහරි කරලා ආහාර හොයෙනවා. දුර්භික්ෂයක් එහෙමාව. කන්න කීපයක් පැහුන් නැත්ත. ළමයි බඩිගින්න අඩනකොට මොනෝද දෙන්න කියලා හිතල බලන්ට. අපිට බඩිගිනි දැනෙනකොට
අම්ම තාත්තා සාපිපාසාවෙන් ඉන්නවා කියලා ආරංචි වෙනකොට මොනවද ගෙනහිල්ලා දෙන්නේ? ඔක්කොටම නෑ. නමුත් හදවත පිච්චෙන දුකක් තියෙනවා. ආහාර හොයන්න ගියපු නිසා. ඒ ආහාර පරිේෂණය කොයි තරම් දුකයිද. එඳ සංසාරය එහෙම දේවල්ලට කවදාවත් මුණ නොගැහෙන්ට මූුණ නොපාන්ඩ ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතයෙන් මේ ශ්‍රේෂ්ඨ බුද්ධාන්තරයේ පවතින වෙලාවේ එයින් ප්‍රයෝජනයක් කරගණ්ඩ ප්‍රඥාවන්තය උත්සාහ කරනවා. භාගිතුන් වහන්සේ මේ සංවේගවත්තුවට 500ක් වූ භික්‍ෂූන් වහසලට දේශනා කළේ සංවේග උපදවා ගණ්ඩුව නිසා. උනන්දු ඇති කරවන්න ඕන නිසා. ඉක්මං කරවන්න ඕන නිසා. අප්‍රමාදී පුද්ගලයෝ බවට පත් කරවන්න ඕන නිසා. මොකටදී සසරින් මිදෙන්ඩ අප්‍රමාදී බව ඇති කරගණ්ඩ සංවේග උපදවණ්ඩයි මේ සංවේග කරුණු අට භාගිතුන් වහස දේශනා කොට වදාළි. මේ කාරණා අට පැහැදිලි කරලා තමයි අර භික්‍ෂූන් වහසල 500ට කරණීය මත්ත සූත්‍රයේ දේශනා කරලා නැවත හිටපු තැනටම පිටත් කරන්නේ. එමන පිඩතුනී අප්‍රමාදය කොයි තරම් වටිනවද කියලා අපි මුල් දේශනාවත් සාකච්ඡා කළා. අපි ඊළඟට බලමු කරණීය මත්ත සූත්‍රයෙන් භාගිතුන් වහස මොනවද මේ භික්‍ෂූන් වහසලට දේශනා කරලා තියෙන කියලා. ගිහි පැවිදි දෙපාර්ශවයටම ඉතාම වටින සූත්‍ර දේශනාව. ගිහි අයගේ වශයනුත් පැවිදි අයගේ වශයනුත් මේ සූත්‍රයේ කරුණු දක්වලා තියෙනවා. අපි වෙන වෙනම සාකච්ඡා කරමු ගිහි අය වෙනුවෙන් මොනවද දක්වලා තියෙන කරුණු පැවිදි අය වෙනුවෙන් මොනවද දක්වලා තියෙන කරුණු කියලා. එනම් සූත්‍රයේ පටන් ගන්න හැටි කරණීය මත්ත කුසලේන කරණීය මෙත්ත කුසලේන නෙමේ. කරණීය මත්ත කුසලේන කරණීය මෙත්ත සූත්‍රයේ නෙමෙයි කරණීය මත්ත සූත්‍රයේ. පිනතන මේ කරණීය කියන වචනය තේරුම තමයි යම් කිසි දෙයක් කිරීමෙන් තමන්ට දියුණුවක් ඇති වෙනවනං අන්න එය කිරීම කරණීය කියලා කියනවා. යම් දෙයක් කිරීමෙන් තමන්ට ලැබෙන්නේ දියුණුවක් නම් ඒක කරන්න කියල සඳහන් කළා. ඒක කිරීම කරණීයයි කියලා දේශනා කළා. ඊළඟට මත්ත කියල තියෙන්නේ මෙලොව හා පරලොව දියුණුව සඳහා කරන දේවල්. මෙලොව පරලොව දියුණුව සඳහා කරන දේවල් මත්ත කියල සඳහන් කරලා තියෙනවා. එනම් කරණීය මත්ත මෙලොව පරලොව දියුණුව සඳහා කළ යුතු කරුණු කාරණා දක්වලා තියෙනවා. යන්තන් සන්තම් පදන් අභි සමිච්චය මොකදද මේ සඳහන් කරන්නේ. යම් නිර්වාණයක් තියෙනව නං ඒ නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා කළ යුත්ත කුමක්ද කියන එක මේ සූත්‍රයේදී තිලුගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඊළඟට පින්නතුනී මොනවද මෙතන මේ සක්කෝ කියල කියන්නේ. සක්කෝ උජූච සූජූච සක්කෝ මේ සක්කෝ කියල කියන්නේ සමත් කෙනෙක් වෙන්ඩෝනේ. එහෙම නැත්තං දක්ෂයෙක් වෙන්ඩෝනේ. සමතෙක් වෙන්ඩෝනේ දක්ෂයෙක් වෙන්ඩෝනේ. මොනෝ පිළිබඳුව සමතෙක්ද. නිවන් දකින වැඩ පිළිවෙල පිළිබඳව දක්ෂයෙක් වෙන්ඩෝනේ. අපි මේ කරුණු මිට වඩා විස්තරාත්මකව සාකච්ඡා කරන්න ඕනේ. අපි ඉදිරියේදී සිද්ධ කරමු. සක්කෝ කියල කියන්නේ සමතෙක් දක්ෂයෙක් වෙන්ඩෝනේ. ඊළඟට උජූච කියල කියන්නේ වංක එම නැත්තම් තමන් තුළ තියෙන ඇද ගති
නැති කරගන්න ඕනේ. වංකයෙක් නොවී අවංක පුද්ගලයෙක් බවට පත්වෙන්න ඕනේ. ඇද ගති කියලා කියන්නේ දුර්ගුණ. තමන් තුළ තියෙන දුර්ගුණ නැති කරගන්න ඕනේ. උජූච. ඊළඟට සඳහන් කළා සූජූච කියලා. මනාව ඍජුවෙන්න ඕනේ. පින්නතුනි මෙතන සඳහන් කළේ මනාව ඍජුවෙන්න ඕනේ කියලා. සඳහන් කරනවා සාමාන්‍යයෙන් කෙනෙක් තමන්ගේ වැරදි හදාගෙන නිවැරදි වෙනවා කියන කාරණාවට නෙමෙයි මෙතන ඍජු වෙන්න ඕනේ කියලා කියන්නේ. එහෙම නැත්නම් සූජූච කියලා කියන්නේ මනාව ඍජු වෙනවා. අපි සඳහන් කළානේ සාමාන්‍යයෙන් තියෙන වැරදි හදාගෙන නිවැරදි වෙනවා කියන එක නෙමෙයි මෙතන කියන්නේ. එහෙනම් මොනවද හදාගන්න තියෙන වැරදි? නිවන් මගේ තියෙනවා නම් යම් අඩුපාඩුවක්. ඒ කියන්නේ නිවන් මගේ අඩුපාඩුවක් නෑ. ඒ නිවන හොයාගෙන යන මම යන පාරේ තියෙනවා නම් අඩුපාඩුවක්. මා අතින් සිද්ධ වෙන. ඒ අඩුපාඩුව නැති කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්නපු නිවන් මගට මනාව පිළිපන් කෙනාටයි මෙතන සූජූච කියලා කියන්නේ. උජූච කියලා කියන්නේ ඍජු ගති තියෙන්න ඕනේ. වංක නොවෙන්න ඕනේ. නිවන් මගට මනාව පිළිපදින්න ඕනේ. ඔහුට කියනවා සූජූච කියලා. ඊළඟට පින්නතුනි නැවත සඳහන් කරනවා ඒ පුද්ගලයා නිවනට යන කෙටිම මාර්ගයේ ගමන් කරන කෙනෙක්. මේ සූජූච මේ ගුණය තියෙන කෙනා නිවනට යන කෙටිම මාර්ගයේ යන කෙනෙක්. ඊළඟට සුවච මොනවද මේ සුවච කියලා කියන්නේ? සුවච කියලා කියන්නේ අවවාදයක් කරාම ඒක හොඳින් අහගෙන ඉඳලා පිළිගන්න කෙනාට සුවචයි. අපි කියන්නේ සුවච කීකරු කියලා. අවවාදයක් කරාම ඒක හොඳට අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා පිළිගන්නවා. හැමෝම අවවාද පිළිගන්නවද? හැමෝම අවවාද පිළිගන්නේ නැහැ. සමහර කෙනෙකුට අවවාදයක් කරාම තමන් වැරද්ද කළේ නෑ වගේ බේරෙන්න එයා වචන ගණනාවක් කියනවා. හේතු කාරණා කීපයක් ඉදිරිපත් කරනවා. එහෙම අයට අවවාද කරන්න එපා කියලා තියෙනවා. සමහර අය අවවාදයක් කරාම අවවාදයේ කරන කෙනාව හොඳටම වෙහෙසනවා. කොහොමද වෙහෙසන්නේ? මොනවා කීවත් කතා කරන්නේ නැතුව ඉන්නවා. මොනවා ඇහුවත් උත්තර දෙන්නෙත් නැහැ. මොනවා කීවත් කතා කරන්නෙත් නැහැ. ඔහු මේක පිළිගත්තද නොපිළිගත්තද ඔහුට තේරුණාද නොතේරුණාද කියලා අපි දන්නේ. ඒකට අවවාද කරන කෙනා වෙහෙසෙනවා. අන් එහෙම අයටත් අවවාද දෙන්න එපා කියලා කියනවා. එහෙනම් සුවච කියලා කිය අවවාදයක් කරනකොට ඒක හොඳින් අහගෙන ඉඳලා පිළිගන්න කෙනා. එහෙමයි ස්වාමීනි. තමන්ගේ වැරදි දකින්නවා කියන එක ලෝකේ හරි අමාරු වැඩ. නමුත් ඒ තමන්ට දකින්න එක මගේ වැරදි මම දකින්නවා කියන එක අමාරු වැඩ. හැබැයි ඔබේ වැරදි ඕන තරම් මට පේනවා. ඔබේ වැරදි ඔබම දකින්නවා කියන එක සාමාන්‍යයෙන් නොවන තරම් වැඩක්. වැරදි තියෙනවා හුඟ. නමුත් මං වැරදි කියලා හිතන්න කවුරුවත් නිහතමානී නැහැ. හැබැයි ළඟ ගෙවල් වල අය තවත් නොයෙක් දේවල් අයගේ අඩුපාඩු නම් ඕන තරම් කතා කරනවා. එහෙමනම් පින්නතුනි ඒකයි මෙතන සඳහන් කරන්නේ තමන්ගේ වැරදි තමන්ට දකින්න හරි අමාරුයි. නමුත් ස්වාමීනි මගේ වරදක් දැක්ක තැන දෙපාරක් නොහිතා මට ඒක කියලා දෙන්න. මේ තමයි අවවාද පිළිගන්න පුද්ගලයා. සුවච පුද්ගලයාගේ හැටි. ඊළඟට මෘදු කියලා කියන්නේ මෘදු බව සෞම්‍ය භාවය ඇති පුද්ගලයා. ඊළඟට තියෙනවා පින්නතිනේ අනතිමානී
මොකද මේ අනතිමානී කියල කියන්නේ. අනතිමානී කියල කියන්නේ මානය අඩු කීකරු පුද්ගලයෙක්. මොකද මේ මානය කියල කෙනෙතකොට. මානය කැන මින්මක් මැනීමක් මොනවද මැනල තියෙන්නේ. ධනය නිසා මානය ඇතිවෙනවා. සීලේ නිසා මානය ඇතිවෙනවා. දේපල නිසා මානය ඇතිවෙනවා. රුවලස්සන නිසා මානය ඇතිවෙනවා. ඇඟපත මහත බව නිසා ප්‍රියමනාපනන් දැකුම් කළුනන් ඒ සම්බන්ධය මානය ඇතිවෙනවා. මැනීමක් තියෙනවා. මම උසස් අරායේ තරම් උසසනය. මම හොඳට සිල් රකින කෙනෙක්. ඔය කවුරුවත් මන්තරන් සිල් රකින අය නෙමෙයි. තැන් තමන් පිළිබඳව මැනීමක් තියෙනවන. මම සිල්වත් කියල මැනීමක් තියෙනවා. මම ලස්සනයි ආයත්මානයක් තියෙන. මැනගෙන තියෙන මං අනික් අයට වඩා ලස්සනයි කියලා. මේ මානය ඒක තමයි අනතිමානී කියල කෙන ඒ මානය නැති බව. නිවන් මගට හරි වටිනවා. ඊළඟට පිඩතින මෙතන විස්තර කරනවා මේ කරණීය සහ අකරණීය ධර්ම මොනවද කියලා. කරණීය ධර්ම හැටියට පිඩතින මෙතන හඳුන්වන්නේ මොනවද කියලා සඳහන් කරනවා. කරණීය ධර්ම කියල කියන්නේ සිල් සම්බන්ධයෙන් තමන්ගේ ඇති දුරුවලකං සිල් සම්බන්ධයෙන් තියෙන දුරුවලකංවලට මොනවද කියන්නේ. සීල විපත්ති. තමන්ගේ සිල් විපතට පත්වෙනවා. සිල් සම්බන්ධයෙන් තියෙන සීල විපත්. ආචාර ගෝචර බව ඊළඟට සඳහන් කරනවා ආචාර විපත්. යමෙක් ආචාර ගෝචර බව යමෙක් තුළ නැත්තන් ආචාර විපත්ති. ඊළඟට තියෙනවා මෙතන දිට්ටි විපත්ති. සම්මා දිට්ටියේ ඇති අඩු පාඩුකං දිට්ටි විපත්ති. පිනතින ඉළඟට ආජීව විපත්ති. ජීවත්වීම සඳහා කරන වැඩ ආජීව විපත්ති. මෙන්න මේවට කියනවා අකරණීය ධර්ම. කරණීය ධර්ම සහ අකරණීය ධර්ම. එතට අපි මේ සඳහන් කරපු දේවල් අකරණීය ධර්ම. ඊළඟට කරණීය ධර්ම පිළිබඳව සඳහන් කරනවා මේ කරණීය ධර්ම කියල කියන පින්නතින තිදොර සංවර කර ගැනීම. කොයි විදිහටද තිදොර සංවර කර ගැනීම කියල කියන්නේ. මෙන්න මේ කරණීය හා අකරණීය ධර්ම මනාව තේරුම් ගණ්ඩ කියල කිය හම කයින් කරන වැරදි තුනක් තියෙනවා. හිතින් කරන වැරදිත් තුනක් තියෙනවා. වචනයෙන් කරන වැරදි හතරක් තියෙනවා. යමෙක් මේ හතරින් වලකිනවනන් ඔහු දසාකුසලයෙන් වැලකිලයි. දසාකුසලයෙන් වැලකුණානං ඔහු ප්‍රඥාවෙන් යුක්තව දස කුසල කර්ම පත ගනී පිහිටවන්න පුළුවන් හිත. තිදොරින් කරන වැරදිවලට කියන්නේ දස අකුසල් කියලා. ඒ වැරදි නොකරනවන තිදරින් කරන යහපත් කටයුතුවලට කියන්නේ දස කුසල් කියලා. එන කරණීය ධර්ම දස අකුසලයෙන් ඈත්වෙලා දස කුසලෙහි පිහිටනවා. ඊළඟට සඳහන් කළා කරණීය හා අකරණීය කියල ධර්මතා දෙකක් තියෙන නිසා කුසලයත් කොටස් දෙහිකට බෙදෙනවා. අත්ත කුසල සහ අනත්ත කුසල. කරණීය මත්ත කුසලේන කියලනකි. අත්ත කුසල අනත්ත කුසල. එතකොට පින්නතුන මෙතන සඳහන් කරනවා යමෙක් යමක්
කරනකොට එයින් තමන්ට ලැබෙන්නේ දියුණුවක් නම් එකට කියනවා අත්ත කුසලයක් කියලා. අපි යම් වැඩක් කරනවා. සමහර වැඩ අපි පිරිහෙන වැඩ. සමහර වැඩ අපි දියුණු වෙන වැඩ. යමෙක් තිසරණයට එනවා කියන්නේ. යමෙක් පන්සිල් වලට එනවා කියලා කියන්නේ. පොයට අටසිල් ගන්නවා කියලා කියන්නේ. අපිට පාඩු වෙන වැඩක්ද? ඒක අපි සසර දියුණුව හදන වැඩක්. එතකොට සසර දියුණුව හදනවා කියලා කියන්නේ ආධ්‍යාත්මික දියුණුව හදනවා කියන එකයි. යහපත උදා කරවනවා කියන එකයි. අන්න ඒවට කියනවා අත්ත කුසලයි කියලා. ඊළඟට යම් ප්‍රතිපදාවක් තුළින් තමන් පිරිහෙනවා නම් ඒකට කියනවා අනත්ත කුසල. යමක් කිරීමෙන් තමන් සතර අපාය පැත්තට නම් හැරෙන්නේ. ගමන් කරන්නේ සතර අපාය දිහාට නම්. ඒක තමන්ට අනර්ථයක් නම් වෙන්නේ. ඒකට කියනවා අනත්ත කුසල කියලා. මේ නිවන් මගේ පින්නතුනි අපි යහපත් විදිහට පින් කරන තාක්කල් අපි නිවන පැත්තට යනවා. නැවත සිත අකුසලයට මෙහෙවන තාක්කල් නිවන් මගේ ආපහු හැරිලා අපි කොහාටද යන්නේ? නිරය පැත්තට යනවා. එහෙමනම් නිරය පැත්තට යන එක තමයි අපි ඇතින් වැඩියෙන් කෙරෙන්නේ. දවසේ පැය 24යි. මේ පැය 24 තුල අපි කොච්චර පින් කරනවද? බණ ඇහුවොත් හොඳටම අහනවා නම් දවසට පැය දෙකක් අහයි. බුද්ධ වන්දනාවත් පිළියෙත් කෙරුවා නම් දවසටම ඕන්න පැයක් වෙන් කරයි. ඊටම කලාතුරකින් කෙනෙක්. හැමෝටම මෙහෙම කරන්න බෑ. තණ්හාව වැඩි නිසා. මේ වගේ යහපත් කුසල කර්ම වලට අපි කියමු දවසේ ඔක්කොටම පැය 5ක් වෙන් කළා කියලා. තව පැය කීයක් තියෙනවද? තව පැය 19ක් තියෙනවා. ඒතර පැය 5ක් පින් කරලා පැය 19ක් අකුසලයක් එක්ක නම් හිටියේ. හිතන්න දවස් දෙකක් වෙනකොට පැය 10ක් පින් කරලා තියෙනවා. පැය 38ක් අකුසලයක් එක්ක ඉඳලා තියෙනවා. එතකොට දැන් හැම වෙලාවෙම අකුසලයේ යෙදිච්ච කාලය නේද වැඩි? එහෙනම් අපි වැඩියෙන් කොයි පැත්තටද යන්නේ? නිරේ පැත්තට හුඟක් යනවා, නිවන පැත්තට ටිකක් යනවා. නිරේ පැත්තට හුඟක් යනවා, නිවන පැත්තට ටිකක් යනවා. එහෙනම් අපි හුඟක් ගිහිල්ලා තියෙන්නේ සතර අපායට. අන්න ඒකෙන් මිදෙන්න ඕනේ. ඒකෙන් මිදිලා කටයුතු කරන්න යම් කෙනෙකුට පුළුවන් නම් ඔහු අත්ත කුසලයක් කරපු කෙනෙක්. තමන්ට අර්ථයක් කරගන්න කෙනෙක් කියන කාරණාව පැහැදිලි කරනවා. එනම් පින්නතුනි ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා කරණීය මත්ත සූත්‍ර දේශනාව ඇසුරින් සිද්ධ කරන දෙවනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු. තුන්වෙනි ධර්ම දේශනාවෙන් මේ කරුණු තව ටිකක් විස්තර සහිතව සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු ඇතුව